මා දැක්කා ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ කුසිකර්ම අමාත්‍යතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන කියනවා. ඔහු පාවිච්චි කරන ලද වාහන ප්‍රමාණ ගැන, ඔහුගේ නිවසේ දිග පළල, නේද මහජනයාගේ ධනය විනාශ කරන ආකාරය පිළිබඳ කියනවා. හිටපු ජනාධිපතිතුමා ගැන, ඒ ගැන මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කියනවා හෙලිකොප්ටර් පාවිච්චි කරපු විදිහ, චාටර් ෆ්ලයිට් තරන් ලෝක වටේ ගියපු විදිහ, වාහන පාවිච්චි කරපු විදිහ. දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න ජනාධිපතිතුමා ගැන කියනවා ඔය කිව්වට වාහන 3 යන්නේ මෙහෙමයි, එක දවසේ මාතරට 3යි, අනුරාධපුරයට 3යි, කතරගමට 3යි. ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍යතුමා. ඉතින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි පසකට වෙලා තමුන්නාන්සේලාගේ විවාද දිහා බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රටට මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඒ වගේම එකිනෙකා පොදු සම්මුතියකට එනවා. මේ කසල ගොඩ තව තව පතුලට හැරුවොත් තව තව ගඳ ගහන්න පුළුවන් කියලා. ඒ නිසා මං හිතන්නේ වඩාත් හොඳ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, ඒ වගේම දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමත් ඉතින් මේ කසල ගොඩ වසා දැමීමේ පොදු සම්මුතියකට එයි කියලා තමයි මම හිතන්නේ. මොකද ඔය කසල ගොඩ නම් අවුස්සන්නේ නැහැ. ඒ නිසා ඕක වසා දැමීමේ පොදු සම්මුතියක් තමයි අපිට නම් අනාගතේ දකින්න පුළුවන්කම තිබෙන්නේ. මොකද ඕක පතුලට අවුස්සන්න බොහෝ දේ එළියට එන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි කැමති ඒක අවුස්සනවා. අපි පස්සකට වී බලා සිටින්න. ඊළඟ තමයි මම හිතනවා මේ අද මේ අමාත්‍යංශ කීපයක් තිබුණත් මා වැඩිපුර අවධානය යොමු කරන්නේ කුසිකර්ම අමාත්‍යංශ පිළිබඳව. මොකද මේ කෙටි කාලය ඇතුළත විනාශයට භාජනය කරන ලද, විකාර රූපී නාඩගම් ඉදිරිපත් කරන ලද, විකෘති වූ ක්‍රියාදාමයන් රැසක් මේ කුසිකර්ම අමාත්‍යංශයේ සිදු වී තිබෙනවා. මා දැක්ක එක മന്ത്രിවරයෙක් කලින් කතා කරලා කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කාබනික සංකල්පය ගැන ඉන්න. ඕ අපි කාබනික සංකල්පය ගැන ඉන්නේ. කාබනික සංකල්පයක නිතා යහපත් අපේ ස්වභාවික කුසිකර්මාන්තයත් එක්ක බද්ධ වී ඉදිරියට එන ගමන. සංකල්ප නෙමෙයි ප්‍රශ්නේ. එම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලැබූ අතාර්කික, අඥාන, හිතුවක්කාරී, උද්දච්ච ක්‍රියාදාමය විසින් මේ විකෘතිය සහ මේ විනාශය සිදු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක ඇති තරම් අපි මේ විනාශය ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ තවත් ඒක ගැන කතා කිරීමේ පළක් නැහැ. ඒක අපි දන්නවද? හැබැයි අවසන් ප්‍රතිඵලය මොකද්ද? පහුගිය මේ මාසේ 6 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. කුසිකර්මාන්තයේ සඳහා සියලු යෙදවුම් නතර කරන්න. රසායනික පොහොර, පලිබෝධනාශක ඇතුළු සියලු යෙදවුම්. එතකොට ටික දවසක් ගිහිල්ලා පලිබෝධනාශක ඇතුළු කුසි රසායන යෙදවුම් ඉවත් කරන්න තමුන්නාන්සලා තීන්දුවක් ගන්න. ආයෙ ටික දවසක් ගිහිල්ලා තේ, රබර්, පොල් ඇතුළු ඒවට යූරියා නිකුත් කරන තීරණයක් ගන්න. ආයෙ ටික දවසක් ගිහිල්ලා නේද පහුගියදා මම දැක්ක යූරියාත් ගේන්න පුළුවන් හැබැයි පෞද්ගලික අංශෙට. හැබැයි තමුන්නාන්සලා කිව්වේ මොකද්ද? මේ පෞද්ගලික අංශ සතු විශාල පොහොර මාෆියා එකක් තිබෙනවා. ඒ මාෆියා එක තමයි මේකට සල්ලි වියදම් කරන්නේ මේකට එරෙහිව කියලා. කවුරු සල්ලි ගන්නවද මා දන්නේ නැහැ. ඔබතුමා දන්නවා. මම මීට කලිනුත් කියලා තිබෙනවා. ඔය කිසිදු සමාගම සමග සබඳතාවයක් හෝ මුදල් මිලදී ගැනීමක් හෝ අපිව කරන්න බැරි බව ඔබතුමා දන්නවා. ඒක පිළිබඳව විවාද තියාගන්න ඕනේ නැහැ. ඒක පොදු සම්මුතියින්, පොදු රීතීන් ඒවා. හරිද? ඒවට යට කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි අපි බව ඔබතුමාත් දන්නවා. හැබැයි අවසානයේ තමුන්නාන්සලා තීන්දුව ගන්නේ මොකද්ද? පෞද්ගලික අංශය සඳහා යූරියා ගේන්නේ. එතකොට දැන් අවසානයේ සිදු වී තිබෙනවා පෞද්ගලික අංශය යූරියා ගේනවා, ආණ්ඩුවෙන් කාබනික බෙදනවා. ඕකනේ වෙන්නේ. හැබැයි මේ දෙක තරඟයට ගොවිපළට ගියොත් ගොවි ජනතාව ගන්නෙ මොනවද? යූරියා. ඒකයි ස්වභාවය. හරිද? අවසානයේ සිදු වී තිබෙන දේ තමයි තමුන්නාන්සලා ජනාධිපති ඡන්දයේදී දෙන ලද පොහොර සාන ආධාරය. කියන පොහොර නොමිලේ දෙනවා කියන සංකල්පය ඉවත් කර ගැනීම සඳහා මෙච්චර නාඩගමක් නැටුවාද කියන සැකය පවා ජනිත වෙනවා. අවසන් ප්‍රතිඵලයේ ගොවි ජනතාවට සල්ලි වලට පොහොර ගන්නවා. පොහොර මිටියක් තමුන්නාන්සේ දන්නවා. සමහර විශාල මහ පරිමාණයෙන් ගොවිතැන් කරන ගොවින් ගාව වගේම සමහර සමාගම් ගාව පොහොර තියෙනවා. දැන් මෙහෙම අහකන්නේ තමුන්නාන්සේ කරන හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරන්න සැලසුම් කරලා තිබුණා. 6,25,000ක් වගා කරලා තිබෙනවා. හැබැයි මේ 6,25,000න් බහුතරයක් අදත් පාවිච්චි කරන්නේ රසායනික පොහොර. මොකද මහ පරිමාණ ගොවින් ගාව පොහොර තිබුණා. ඔවුන් සාමාන්‍යයෙන් රජයෙන් දෙන පොහොර සහනාධාර පොහොර පරක් වෙන නිසා
ඔවුන් ආරම්භයේදී සල්ලි වලට ගහනවා. සහනාධාරයට දෙන පොහොර ඊළඟ කන්නට ගහනවා. ඊළඟ කන්නේ ඒ පොහොර ගහනවා, ඒ කන්නේ සහනාධාර පොහොර ඊළඟ කන්නේ ගහනවා. ඒ නිසා මේ වගාවන් වෙනුත් බහුතරයක් යූරියා යොදලා තිබෙන්නේ. මේක ඇත්ත. ඒ නිසා මේ කාබනික නෙමෙයි අවසානයේදී මේ තමුන්නාංශ කියන 6,25,000 බහුතරයක් වගා කරලා තිබෙන්නේ යූරියා යොදලා. මා දන්නවා. අපේ කුඹුරක් තිබෙනවා. අපි වගාව අත්තරිය. හැබැයි වෙන කෙනෙකුට වගා කරන්න දුන්නා. එයා ගාව යූරියා තියෙනවා. මේක ඇත්ත කතාව. හරිද? ඒ නිසා අන්තිමේට ගොවින්ට සිද්ධ වුණ දේ තමයි විශාල ව්‍යාපාරිකයන්ට සමාගම් වලට මහ විශාල ලෙස කුඹුරු වගා කරන අයට තමන්ගේ කුඹුරු දෙන්න උනා වගා කරන්න. සාමාන්‍ය ගොවි ජනතාවට යූරියා මිටියක් රුපියල් 8,000ට 10,000ට ගන්න වෙලා තිබෙනවා. තමුන්නාස දන්නවා ඩෝල් සමාගමට දෙනවා පොහොර. ඩෝල් සමාගමට කෙහෙල් වගා කරන්න පොහොර දෙනවා. ඒකෙන් පොහොර එළියට එනවා. ඒවාද විකුණන්නේ තිස්ස මහරාමේ. චමන් රාජපක්ෂ වාරිමාර්ග ඇමතුම හොයලා බලන්න. තිස්ස මහරාමයට අද ඩෝල් සමාගමේ පොහොර එනවා මිටි 8,500යි. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අන්තිමේට ඇත්තටම සමාගම් වලට දොරටු විවෘත කරලා සමාගම් වල වලලට අහුවෙලා තියෙන තමුන්නාන්සෙලා ලක් පොහොර එකත් කොමර්ෂල් පොහොර එකත් පොහොර ගේන එක මුළුමනින්ම නතර කරලා පෞද්ගලික අංශයකට පැවරීම හරහා ඒ පෞද්ගලික අංශ මාෆියාවක් නම් ඒ මාෆියාවේ ඒජන්තය බවට තමයි අවසානයේ තමුන්නාන්සෙලා පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලියම අසාර්ථක වී තිබෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය අසාර්ථක වුණාට තමුන්නාන්සෙලගේ ව්‍යාපෘති සාර්ථක වෙලා තිබෙනවා. ඒ අනුව තමයි තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දානවා මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාවෝ සමාගමින් 10%ක නයිට්‍රජන් තියෙන පොහොර ආනයනය කිරීම සඳහා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 446ට තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව තමයි එක නැවක් ආව මෙට්‍රික් ටොන් 20,000ක. ත්‍රේ නැවේ සාම්පල් පරීක්ෂා කරාට පසුව අපේ සාක නිරෝධායන සේවය ඉතාමත් වැදගත් සේවයක්. අපිට ඉතාමත් වටිනාකම් විශාල ප්‍රමාණයක් දායාද කරන සේවයක්. අපේ රටේ දූපතක් ලෙස විශාල ආක්‍රමණික සාක වලින් අපේ මව්බිම බේරා ගන්න ලද ආක්‍රමණික බැක්ටීරියා වලින් අපේ රට බේරා ගන්න ලද විශාල සේවයක් කරන ලද සේවයක් තමයි නිරෝධායන සේවය. මම හිතනවා කවුරු ආණ්ඩු කරත් ඒ නිරෝධායන සේවයේ සැලකිය යුතු ලෙස අපේ රට බහණ්ඩ ආනයනය කිරීමේදී අපේ මව්බිමත් අපේ ජෛව විවිධත්වයත් ආරක්ෂා කර ගැනීමේ විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒක සාම්පල් ප්‍රතික්ෂේප කරා. හැබැයි ආරම්භයේදී කුස්කර්ම අමාත්‍යවරයා ගත්තේ සාක නිරෝධායන පැත්ත නෙවෙයි තමුන්නාන්සේ ගත්තේ කොම්පැනි පැත්ත. අරන් තමුන්නාන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ මොකද්ද? මේ කුමන්ත්‍රණයක් බවත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවත් මේට ඉන්ජෙක්ෂන් එකකින් බැක්ටීරියා ඇතුල් කර තිබෙන බවත් නියෝජනය කරේ කාගේ පැත්තද? සමාගම පැත්ත. ඒ නිසා නෙවෙයි අපි සමාගම්කාරයන්ගේ පැත්ත ඔබතුමාලා. ඒ විතරක් නෙවෙයි දැන් මේ නැව විශාල ප්‍රශ්නයකට තුඩු දී තිබෙනවා. ඒ නැව දැන් මේ ලංකාව මුහුද වටේ හතර වටේ කරකිනවා. චීනේ පැත්තෙන් ගත්තොත් සාධාරණ. එයි තමුන්නාන්සෙලා 75ක් ලක් පොහොර එකනුත් 25ක් කොමර්ෂල් පොහොර සමාගෙමිනුත් මේ පොහොර නැව ගෙන්වීම සඳහා එල්සී ඕපන් කරා. ණයවර ලිපිය ඕපන් කරා. ණයවර ලිපියක් විවෘත කරනවා කියලා කියන්නේ අවසාන වශයෙන් සැපයුම්කරුවා සහ මිලදී ගන්න අතර තියෙන පොදු සම්මුතිය. ඉතින් සැපයුම්කරුවා කින්ඩාවෝ සමාගම් පොහොර එව්වා. දැන් තමුන්නාන්සලා කියනවා ගන්නෑ කියලා. ගන්නත් බෑ. මේකනේ ප්‍රශ්නේ. හැබැයි අපි දැනගන්න කැමතියි. සාක නිරෝධායන සේවයේ සාම්පල් පරීක්ෂා කිරීමට පෙර මේ ණයවර ලිපි නිකුත් කරේ කවුද? අද ඩොලර් මිලියන 9කට ආසන්න මුදලක් වන්දි ගවන්න සිදු වී තිබෙනවා. තව බේරුම් කරන මණ්ඩලයකට ගියොත් අපිට තවත් විශාල ප්‍රමාණයක් වන්දි ගවන්න සිද්ධ වෙනවා. අපේ බැංකු පද්ධතිය කරේ ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කිරීම සඳහා නියෝග දුන්නේ කවුද? ඒක පාර්ලිමේන්තුවට කියන්නේ. මේක දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම ණයවර ලිපියක් නිකුත් කරනවා කියලා කියන්නේ සැපයුම්කරුවා සහ මිලදී ගන්න අතර ඇති වන අන්තිම එකඟතාවය. ඔබ බඩු එවන්න අපි සල්ලි දෙන්න. ඒක තමයි ණයවර ලිපියක හරය. දැන් බඩු එවලා තියෙනවා දැන් සල්ලි ඉල්ලනවා. ඒ නිසා මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ ණයවර ලිපිය නිකුත් කිරීමට පෙර ණයවර ලිපිය නිකුත් කරන්න සාම්පල් පරීක්ෂාවට පෙර කිරීම සඳහා නියෝග දුන්නේ කවුද? ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. එහෙම නැතුව මේ කෝටි ගණන් වන්දි ගෙවන්නේ තමුන්නාන්සේලාගේ ධනෙ නෙවෙයි. මේක අදාළ අමාත්‍යවරුන්ගේ ධනෙන් උපයා ගන්න ලද ධනෙන් මේ කොටස ගෙවනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ගෙවන්නේ අද විශාල ඩොලර් හිගයකට රට මුහුණ දීලා තිබියදී මේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලනය නැවතත් මේ ජනතාවගේ ධනෙ නාස්ති කර ගැනීම සඳහා තමයි මේ අවසන් ප්‍රතිඵලය. ඒ නිසා මේ වන්දි ගෙවිය යුතු වන්නේ රටක් නෙවෙයි මේ නියෝග දෙන ලද දේශපාලන අධිකාරී. ඒක තමයි එක. දෙවැනි එක ඊට පස්සේ තමුන්නාන්සලා කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන්. ඒක බොරුවක් හොඳේ.
මා බැලුවා ඔවුන්ගේ ඔක්කොම රිසර්ච් පේපර්ස්. ඒ ඔක්කොගෙම ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාවල තිබෙන්නේ නැනෝ යූරියා. ඒ විතරක් ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රය. පේටන්ට් බලපත්‍රයත් ඔවුන් සඳහන් කරන්නේ ඔවුන් ගන්නේ නැනෝ යූරියා වලට මේ පරීක්ෂණ පේටන්ට් බලපත්‍රය තිබෙන්නේ. ඒ නිසා මේ නැනෝ නයිට්‍රජන් කියලා මුසාවක් කියනවා මේක නැනෝ යූරියා. එතකොට මේ නැනෝ යූරියා ආනයනය කරේ කොහොමද? අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම ටෙන්ඩර් පටිපාටියකදී අපි ණයවර ලිපිය නිකුත් කරන ලබන්නේ කාටද? සැපයුම්කරුට. දැන් උදාහරණයකට ගත්තොත් කින්ඩාව සමාගමෙන් කාබනික පොහොර ආනයනය කරනවා. හැබැයි අපි ණයවර ලිපිය නිකුත් කරන්නේ කින්ඩාව සමාගම. ඒකේ ලෝකල් ඒජන්ට් කවුද? කෙලීනා සමාගම. අපි ගාමිණී සෙනරත් ජන අග්‍රාමාත්‍ය අගමැතිතුමාගේ ලේකම්ගේ ඥාති සොහිරුගේ කෙලීනා කියන සමාගම ලෝලිතගේ. ඒතර ඒගොල්ලෝ තමයි දේශීය ඒජන්ට්, දේශීය නියෝජිතය. හැබැයි අපි LEC එක ඕපන් කරන කාටද? කින්ඩාව සමාගමට. તો කින්ඩාව සමාගමෙන් තමයි ඒජන්ට් කමිෂන් එක ගෙවන්නේ. හැබැයි තමුන්නාන්සලා මේ මිලදී ගැනීමෙත් මේ නැනෝ පොහොර මිලදී ගැනීමෙත් නැනෝ යූරියා මිලදී ගැනීමෙදී තමුන්නාන්සලා සල්ලි යවන්නේ කාටද? මොහන් ටී පෙරේරාගේ එදාම 18 වෙනිදා විවෘත කරන ලද ටවුන් හෝල් ශාඛාවේ මහජන බැංකුවට සල්ලි යවනු. කවදාද කරු മന്ത്രിතුමනි සප්ලයියට නැතුව ඒජන්ට් සල්ලි ගෙවන්නේ? සප්ලයියට තමයි ණයවර ලිපි නිකුත් කරන්නේ. සප්ලයි තමයි ඒජන්ට් කමිෂන් එක ගෙවන්නේ. හැබැයි 18 වෙනිදා බැංකු account එකක් ආරම්භ කරනවා මේ ටවුන් හෝල් ශාඛාවේ මහජන බැංකුවේ. ටවුන් හෝල් මහජන බැංකු ශාඛාවට විදේශ මුදල් පිළිබඳ account එකක් ආරම්භ කරන්නත් බෑ. ඒත් ආරම්භ කරනවා. කවුද නියෝග දුන්නේ? පී.බී. ජයසුන්දර. අද එම බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුතුමිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කට උත්තරයක් ලබා දී තිබෙනවා. පී.බී. ජයසුන්දර මෙම බැංකු ගිණුම ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබා දුන්නු බවට. ඒක මා දැක්කා ඉතාමත් ප්‍රසිද්ධ පුවත්පතක් වූ නේද තමුන්නාන්සේලාගේ හිතවත් පුවත්පතකට වාර්තා කළ තවන මුල් පිටුවේ හෙඩිම හැටියට ප්‍රධාන ප්‍රවෘත්ති හැටියට. එතකොට එතන ඩොලර් ලක්ෂ 11කට ආසන්න මුදල් ප්‍රමාණයක් දර කරනවා. හැබැයි කැබිනට් තීරණයක් නෑ. මේක සිද්ධ වෙන්නේ 18 වෙනිදා උදේ. තමුන්නාන්සේලා කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ 18 වෙනිදා හවස. 18 වෙනිදා දවසේ තමයි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දෙන්නේ මේ මුදල් වියදම් කරන්න. හැබැයි තමුන්නාන්සේලා 18 වෙනිදා උදේ මොහන් ටී පෙරේරාගේ account එකට සල්ලි යවනවා. සල්ලි යවනවා විතරක් නෙවෙයි. එතනදී එයා 3 ලක්ෂ ගණනක් තමයි මේ වගේ වියදම් වෙන්නේ යාට. පළමු තොගේ සඳහා. හැබැයි 8 ලක්ෂයක් එයාගේ account එකේ තියෙනවා. ගරු മന്ത്രിතුමනි, භාණ්ඩාගාරයේ සතු ධනෙ පුද්ගලයෙකුගේ account එකක තියෙන්න පුළුවන්ද? දැන් තමුන්නාන්සේලා අපේ රටට භාණ්ඩාගාරයේ මුදල් කොච්චරද කියලා කිව්වොත් කියන්න ඕනේ මොකද්ද? ඒකාබද්ධ මුදල මෙච්චර තියෙනවා, මොහන් ටී පෙරේරාගේ account එකේ මෙච්චර තියෙනවා. කවුරු හරි ඒ වෙලාවේ අහුවනම් ලංකාවේ භාණ්ඩාගාරයේ සතුව කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියලා තමුන්නාන්සේලා මුදල් ප්‍රමාණය කියන්න සිද්ධ වෙන්නේ නේද? භාණ්ඩාගාර account එකේ ඒකාබද්ධ මුදලේ සල්ලි මෙච්චර තියෙනවා, මොහන් ටී පෙරේරාගේ ආණ්ඩුවේ සල්ලි මෙච්චර තියෙනවා. ආණ්ඩුවේ සල්ලි එහෙම මොහන් ටී පෙරේරාගේ account වල තියෙන්න පුළුවන්. ඉතින් තමුන්නාන්සේලා ගොවි ජනතාව අපහසුතාවයට පත් වුණාට තමුන්නාන්සේලා පලන ලාගෙන තියෙන බව තමයි පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ මිලදී ගැනීම පිළිබඳව තමුන්නාන්සේ ඉස්සලම දැන් මේ ලීටරය ඩොලර් 12ට. හැබැයි තමුන්නාන්සේ දෙවෙනි කැබිනට් පත්‍රිකාව දාන 10ට. මගාව මේ පත්‍රිකා දෙකම තියෙන වෙලා නැති නිසා තමුන්නාන්සේ දෙවෙනි 10ට දානවා. ඒ විතරක් නෙවෙයි. මීට කලින් දැන් වාර්තා වෙලා තිබෙනවා මේක ලංකාවේ ඉන්දියාවේ නම් මෙහි මිල රුපියල් 254යි කියලා. 654යි කියලා. හැබැයි තමුන්නාන්සේලා මිලදී අරන් තියෙන්නේ 2520ට. 4 ගුණයකට. මේ ඉන්දියාවේ නම් මෙහෙට බඩු ගේන්න 4 ගුණයක්. තමුන්නාන්සේලා පළවෙනි ඇනුම් කරා. අර මට මතකයි ඒ ගුවන් යානෙන් ලංකාවේ පළවෙනි වතාවට පොහොර ආවා ගුවන් යානෙකින්. හරිද? ගුවන් යානෙන් පොහොරෙන්ට අමතවරු ගණනාවක් ගියා පොහොර පිළිගන්න. මන්දක ප්‍රවෘත්ති වාර්තා නිර්මාණය කරා මෙට්‍රික් ටොන් ලක්ෂ 90ක් ආපු බව. මේ සමාන මෙට්‍රික් ටොන් 90000ක් ආපු බව. හැබැයි මෙට්‍රික් ටොන් 90000ක් ආවේ නෑ. ආවේ මෙට්‍රික් ටොන් 45000යි. වැඩිම පටවන්න පුළුවන් එච්චරයි. හරිද? හැබැයි මිලිලීටර් 500 බෝතල් 90000ක් ආවා. ඔක ඇත්ත කතාව. හරිද? හැබැයි මොකක්ද උනේද? දැන් අවසානයේ අධික මිලට පොහොර ගත්තා. සියලු මිලදී ගැනීම ක්‍රියාපටිපාටි අනුගමනය කරා. මම දැනගන්න කැමති මොහන් ටී පෙරේරාගේ account එකට සල්ලි මාරු කරේ මොන account එකකින්ද? සාමාන්‍ය අපි මේ පාර්ලිමේන්තුව මොකද කරන්නේ? අපි මේ පාර්ලිමේන්තුව අද කරන දේ තමයි කුසිකර්ම අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය සම්මත කරනවා. ඒ වැය ශීර්ෂයේදී තමුන්නාන්සේලා ගාව මේ පොත අපිට දෙනවා. කුසිකර්ම අමාත්‍යාංශයට මෙච්චරයි, ඒකෙන් දෙපාර්තමේන්තුවට මෙච්චරයි, දෙපාර්තමේන්තුවෙන්
ඉපලෝගම ගොවිපලට මෙච්චරයි. ඉපලෝගම ගොවිපලේ බීජ සංවර්ධනයට මෙච්චරයි. ඒතර මේක මේම තමයි ඉන්නේ. එහෙනම් අවසන් වැය ශීර්ෂ දක්වා අපි අනුමත කරනවා. හැබැයි මොහන් ටී පෙරේරාගේ account එකටද මේ මොන වැය ශීර්ෂෙන්ද? එහෙම පුද්ගලික account වලට භාණ්ඩාගාරයට සල්ලි දාන්න බෑ. භාණ්ඩාගාරයට සල්ලි දාන්න පුළුවන්කම තිබෙන්නේ නිසි පරිදි වැය ශීර්ෂයකට පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ වැය ශීර්ෂ අනුමත කරගෙන. එහෙම නැත්නම් පරිපූර්ණ කැස්ටමේන්තුවක් ඉදිරිපත් කරලා. හැබැයි මම දැනගන්න කැමතියි. මේ මොහන් ටී පෙරේරාගේ account එකට ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි දැම්මේ කොහොමද? කිසිදු වැය ශීර්ෂයකට නැතුව account එකකට සල්ලි දාන්න අයිතියක් නැහැ. මේ පී.බී. ජයසුන්දර මේ රටේ භාණ්ඩාගාරයේ අයිතිකාරය නෙවෙයි. මතක තියාගන්න. එයා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා විතරයි. මේ අමාත්‍යවරුන්ගේ සියලු මේවුම් කටයුතු කරන පී.බී. ජයසුන්දර. මේ ගනුදෙනු පිටපස්සේ ඉන්නේ යා. මතක තබා ගන්න සමහර ඒවා. සමහර ඒවාගේ පිටපස්සේ ඉන්නේ යා. ජනාධිපතිවරයා හිතනවා එයා අදූෂිත පුද්ගලයෙක් කියලා. හැබැයි ඌ වටේ ඉඳගෙන දූෂණ ගනුදෙනු වල ඔයාද පී.බී. ජයසුන්දර යෙදලා තිබෙනවා. මේ රටේ ආර්ථිකය මේ තරම් විශාල ප්‍රපාතයකට ගෙනීමේ ප්‍රධාන පුද්ගලයා පී.බී. ජයසුන්දර. පී.බී. ජයසුන්දර ඉක්මවා යන තමුන්නාසලා දේශපාලන නායකත්වයක් නැහැ. පී.බී. ජයසුන්දර අතේ නැටවෙන ජනාධිපතිවරයෙක් ඉන්නේ. පී.බී. ජයසුන්දර වරයාගේ නේ පී.බී. ජයසුන්දරගේ වමනා එපාකම් මත කටයුතු කරන අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නේ. ඇයි? තමුන්නාසලා ඉල්ලුවම සල්ලි දෙනවා. ඔච්චරයි. අගමැතිවරයා ඉල්ලුවොත් මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි දෙන්න කියලා කොහෙන් හරි වල සල්ලි දෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ සල්ලි ඉල්ලුවොත් කොහෙන් හරි ඉල්ලලා සල්ලි දෙනවා. ඒ නිසා මේ පවුලකට සල්ලි දෙන එක තමයි පී.බීගේ සුදුසුකම. මතක තියාගන්න. ඒගොල්ලෝ ඕනෑම ව්‍යාපෘතියකට සල්ලි ඉල්ලුවොත් සල්ලි දෙනවා. හැබැයි අනිත් ඒවා මොකද්ද වෙන්නේ කියලා බලන්නේවත් නැහැ. ඒ නිසා මේ ගනුදෙනු පිටපස්සේ ආ ඉන්නවා. එයා කියන්න මහජන බැංකුවට කතා කරේ නැද්ද කියලා? මේ account එක අරින්න කියලා. දෙපාරක් කතා කරා මතක තබා ගන්න. මට ආරංචි විදිහට මහින්දානන්ද අලුත්ගමගේ ගරුමන්ත්‍රීතුමා තව විනාඩි 2යි. නැත්තම් නෑ කියන්නේ. ඔබතුමත් කතා කරලා තියෙන account එක අරින්න කියලා. නැත්තම් නෑ කියන්නේ. නෑ නැත්නම් මොකද්ද මට තියෙන තොරතුරු. ඒ නිසා මා කියන්නේ මේ ගනුදෙනු. ඒ විතරක් නෙමෙයි. තමුන්නාන්සේ අවසාන වශයෙන් දිගටම ඉදිරිපත් කරමින් තිබුණා මේ පොහොරවල සිදුවන අහිතකර විස සහිත පොහොර අපේ රට ආනයනය කරනවා. ඒක පහුගිය විගණන වාර්තාවකත් තිබෙනවා. හැබැයි විගණන වාර්තාවට ආපු නැති ඒවා ටිකක් තියෙනවා මම ඔබතුමාට කියන්නම්. විශේෂයෙන්ම පහුගිය 2020 වෙනි මාසේ 8 වෙනිදා ප්‍රමිති ආයතනයේ සිද්ධිකා කියන මහත්මිය ඇය ලිපියක් නිකුත් කරන මොකද්ද? මෙට්‍රික් ටන් 18000 තිබ්බ TSP. ඒ TSP ප්‍රමිතියෙන් තොරයි. මෙට්‍රික් ටන් 18000 TSP ප්‍රමිතියෙන් තොරයි. මේ 2020 10යි 8 වෙනිදා තමයි මේ ලිපිය නිකුත් කරන්න සිද්ධිකා. 10යි 8 ඔබතුමා නෑ එතකොට. 10යි 8 වෙනිදා. එතකොට සිද්ධිකා කියන කවුද? එයා ඇවිල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඩිරෙක්ටර් ජෙනරල් එයා මේ හැටියට කටයුතු කරනවා. එතුමිය ලිපියක් නිකුත් කරනවා මේ විස සහිත පොහොර ටික නිදහස් කරන්න කියලා. ඒ තීරණය අරන් තියෙන්නේ ජනාධිපතිවරයා තිරපු සාකච්ඡාවකදී. ජනාධිපතිවරයා හිටපු මම ඔබට කියන්නම් සමාවෙන්න. පී.බී. ජයසුන්දර හිටපු සාකච්ඡාවකදී. ජනාධිපති හිටිය අනිත් එකේ. පී.බී. ජයසුන්දර හිටපු සාකච්ඡාවකදී. මේ ලිපිය නිකුත් කරන්නේ මොකද්ද? පී.බී. ජයසුන්දර මහතාද නියෝජනය කළ සාකච්ඡාවකදී මේ විස සහිත පොහොර තොගේ නිකුත් කිරීම සඳහා තීන්දුවක් ගත්ත බව. ඒ අනුව ඒක ලියනවා ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂකවරයාට. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලංකා පොහොරයකට ලියනවා කසුන් මහතින්ද මහතා නේද? එතුමා ලියනවා ජෙනරල් මැනේජර්ට ලංකා පොහොරේක. ආපහු පී.බී. ලියුමක් එවනවා. එයා එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කියලා. හැබැයි සිද්ධිකා උපුටා දක්වන්නේ මේ විස සහිත TSP මෙට්‍රික් ටන් 18000 නිකුත් කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ ජෙනරාල්වරිය තීරණයක් ගන්නවා. ජනාධිපති ලේකම්වරයා හිටපු සාකච්ඡාවකදී. ඊළඟ මන්ත්‍රීතුමා අවසන් කරන්න. අවස්ථාව දෙකක් තියෙනවා. පොඩි විනාඩි දෙකක් දෙන්න මම විනාඩි දෙකකින් කියන්නම්. ඊළඟ තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන දේශීය ප්‍රමිතියට අනුකූල නොවන පොහොර සඳහා රුපියල් කෝටි 50ක් පමණ මුදලක් 2020 මහා කන්නේ සඳහා ගෙවීම. මේ තියෙන මාගාවේ ඒක පිළිබඳ සමස්ත විස්තර. මේ සාකච්ඡාව විශේෂයෙන්ම තමුන්නාන්සේට මම කියන්නම් මේ විස සහිත පොහොර තිබුණ බව කියනවා. ඒකෙදි විශේෂයෙන්ම මම ඔබට කියන්නම් මේ අපේ රටේ ටෙස්ට් කරනවා මේක පරීක්ෂාවට භාජනය කරාට පස්සේ මේ පොහොර තොගේ ආසනික් තියෙනවා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 38ක්. ලෙඩ් තියෙනවා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 49ක්. ඊළඟ තව බැරලෝහයක් තියෙනවා කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 50ක්. ඒතර මේක අපේ ප්‍රමිතියට තොරයි. අපේ රටේ ප්‍රමිතිය තියෙන්නේ මොකක්ද? අපේ රටේ ප්‍රමිතිය තියෙන්නේ ආසනික් තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් එකට
කිලෝග්‍රෑම් එකකට මිලියන 25යි. සමාන කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 25යි. ලෙඩ් තියෙන්න පුළුවන්කම තියෙන කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 30යි. ක්‍රෝමීන් තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 50යි. හැබැයි මේ පොහොර මේ වාර්තාව යනු ඊට වඩා වැඩි. ඒ නිසා මේක නිකුත් කර තිබෙන්නේ. හැබැයි ජනාධිපතිවරයා හිටපු සාකච්ඡාවකදී 11 වෙනි මාසයේ 3 වෙනිදා 2020 අවුරුද්දේ 11 තමුන්නාසෙත් එතකොට මා හිතන කුසකර්මවති නෑ 11 වෙනි මාස 3 වෙනිදා තමුන්නාසෙ නෑ. එතකොට අපේ රට ආසනික් ඒ වගේම ලෙඩ් ඒ වගේම ක්‍රෝමියම් ඉතාමත් බරපතල බැරලෝහය සහිත පොහොර නිකුත් කරගෙන සඳහා ජනාධිපතිවරයා නියෝග දෙනවා. දැන් කවුද මේ විස පොහොර ගේන්නේ? ඒ විතරක් නෙවෙයි. තව එකක් තියෙනවා තමුන්නාසෙත් හිටපු සාකච්ඡාවේ. ඒ සාකච්ඡාවගේ විස සහිත පොහොර නිකුත් කිරීම සඳහා නියෝග ලබා දී තිබෙනවා. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? දැන් තමුන්නාසෙ පහුගිය කාලේ දිගටම කිව්වේ කවුද? මේවා පිටිපස්සේ ඉන්න පොහොර මාෆියා පොහොර ව්‍යාපාරිකින් සැබවින්ම ගරු මන්ත්‍රීතුමනි මේවා පිටිපස්සේ ඉන්න ආණ්ඩුව ඇමතිවරු මේ විස සහිත පොහොර අපේ රට ආනයනය කිරීම සඳහා අවසර දුන්නා. ඒ සඳහා බලපත්‍ර දුන්නා. ඒ සඳහා නියෝග ලබා දෙනු තිබුණා. සමහර සාකච්ඡාවල මුලසුරුදර ජනාධිපතිවරයා සමහර සාකච්ඡාවල මුලසුරුදරුවේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර. ඒ නිසා අන්තිමේට මේ පොහොර ව්‍යසනයේ කෙලවරුනේ. මේකට සම්බන්ධ වෙන අමතර ගණනාවකගේ මල්ල තර වෙලා නිලධාරීන් ගණනාවකගේ මල්ල තර වෙලා අනිත් පැත්තෙන් ගත්තොත් ජනතාවට වස සහිත පොහොර ගෙනල්ලා ඔන්න තමුන්නාන්සලාගේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය. ඒ නිසා මා හිතනවා මේකෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන දේ තමයි කාබනික සංකල්පය පිළිබඳ තිබුණු ඉතාමත් නිරවුල් පැහැදිලි විශ්වාසනීය අදහස සංකල්පය පවා තමුන්නාන්සලා දූෂණ ලක් කරලා තිබෙනවා. ඒ නිසා කුසකර්ම ක්ෂේත්‍රයේ මේ ඇති වී තිබෙන විනාශය පිළිබඳ මේට වඩා වැඩියෙන් අපි දවසක සාකච්ඡා කරමු කියලා බලාපොරොත්තු වෙයි. මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය